හරිද දරුවනේ? හරි. දැන් පුතේ ඔයාලා අඳින ලද අනිත් ත්‍රිකෝණ මේ මං කියලා දුන්න විදිහට කෝණ ටික මැනලා එකතුව 180 එන බව පෙන්නලා කෝණ අනුව නම් කරන්න ඕනේ. කෝණ අනුව නම් කරන්න ඕනේ. තේරුණාද වැඩේ කියන්නකෝ? තේරුණාද? ඔව් සර්. හරි පේ හරි. හරි. ඉතින් එහෙනම් මේ පාඩමේ උගන්වන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. ඔන්න ඔය ටික තමයි උගන්වන්න තියෙන්නේ. මේ පාඩමේදී අපි කරා මොනවද? මුලින්ම කරා පාද තුනක් දීපුවාම ඒ පාද තුන ත්‍රිකෝණයක පාද තුනක් වෙනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමය අපි ඉගෙන ගත්තා. දන්නවද මේ හොයාගන්න ක්‍රමේ? හොයාගන්න ක්‍රමේ දන්නවද? මට මම ලියවා පාද තුනක්. ඔය පාද තුන ත්‍රිකෝණයක පාද තුනක් විය හැකිද නැද්ද? නොහැකි. ඇයි නොහැකි? 5යි 4යි එකතු කරාම 9යි 1 12ට වඩා අඩුයි. එච්චරයි තියෙන්නේ පුතේ. මේ දෙන්න එකතු කරොත් 9යි. ඉතිරි එක්කෙනා 12යි. දෙන්නගේ එකතුව ඉතුරු වෙන එක්කෙනාට වඩා අඩුයි. හැම වෙලාවෙම දෙන්නගේ එකතුව ඉතුරු වෙන කෙනාට වඩා වැඩි නම් ඒ ත්‍රිකෝණයක පාද තුනක්. ඒකෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. නේ? හරි. ඊට පස්සේ අපි මතක් කරගත්තා ත්‍රිකෝණයක් නිර්මාණය කරන විදිය. සමපාද ත්‍රිකෝණයක්, සමද්විපාද ත්‍රිකෝණයක්, විෂම ත්‍රිකෝණයක්. ඔයාලගේ විභාගෙට අනිවාර්යයෙන්ම විභාගයක් තිබ්බොත් විභාගෙකින් තියන්න වෙනව නේද? මේ පෞද්ගලික ටිකේ අතපසු වෙච්ච සියල්ල කරන්න වෙනවා. ඒවා කරේ නැත්නම් අපිට 9 පන්තියේ දේවල් තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන් නිර්මාණ ගානක්, ඒ ත්‍රිකෝණ නිර්මාණ ගානක් මොන ඉස්කෝලේ විභාගෙ තිබ්බත් එනවාමයි. හරි නේද? එමනම් පුතේ මේකේ ඉතුරු වුණා නම් ගණන්. ඒ ඉතුරු ගණන් ටික හදන්න ඉඩ තියාගන්න. ඉතුරු ගණන් ටික හදන්න ඉඩ තියාගන්නකෝ. ඉඩ තියාගෙන අද අපි අලුත් පාඩමකට යනවා. 27 වෙනි පාඩම. 27 වෙනි පාඩම. තව අපිට පාඩම් 3යි තියෙන්නේ. පාඩම් 30 තියෙන්නේ. අද අපි පටන් ගන්නවා 27 වෙනි පාඩම. ලියා ගන්න මාතෘකාව දත්ත නිරූපණය හා අර්ථකථනය. දත්ත නිරූපණය හා අර්ථකථනය. විසිහත්වෙනි පාඩම ලියා ගන්න. දත්ත නිරූපණය හා අර්ථකථනය.
හරි නේද? දරුවනි දත්ත කියන්නේ මොනවද? දත්ත යනු මොනවාද? දත්ත කියන්නේ මොනවද? දත්ත කියන්නේ තොරතුරු නේ? දත්ත කියන්නේ තොරතුරු. මේ තොරතුරු එක එක ක්‍රමයකට නිරූපණය කරන්න පුළුවන්. විවිධ ක්‍රමවලට නිරූපණය කරනවා. ඔයාලා මට කියන්න තොරතුරු නිරූපණය කරන ක්‍රමයක් කියන්න බලන්න. ඔයාලා දාන්න ක්‍රමයක්. තීර ප්‍රස්ථාර. අන්න හරි. very good. තීර ප්‍රස්ථාර. තව තීර ප්‍රස්ථාර අපි හතේදි කරේ තීර ප්‍රස්ථාර, චිත්‍ර ප්‍රස්ථාර, බහුතීර ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර. ඔන්න ඔය විවිධ ක්‍රම වලින් ප්‍රගණන ලකුණු විවිධ ක්‍රම වලින් තොරතුරු නිරූපණය කරන්න පුළුවන්. අද අපි 8 පන්තියේදී අලුත් ක්‍රමයක් ඉගෙන ගන්නවා තොරතුරු නිරූපණය කරන. මොකක්ද ඒ අලුත් ක්‍රමය? ලියා ගන්න අනුමාතිකාවක් වෘත්ත පත්‍ර සටහන වෘත්ත පත්‍ර සටහන තොරතුරු නිරූපණය කරන්නා වූ ක්‍රමයක්. අනුමාතිකාවක් ලියා ගන්න වෘත්ත පත්‍ර සටහන කියලා හරි නේද? දරුවනේ අපි බලමු මොකද්ද වෘත්ත පත්‍ර සටහනකින් කොහොමද තොරතුරු නිරූපණය කරන්නේ කියලා. හරි. ඔයාලා මේ පළවෙනි ගානේ තියෙන ඉලක්කම් ටික තියාගන්න. පළවෙනි ගානේ තියෙන ඉලක්කම් ටික මගෙත් එක්කම ලියමු. 136 124 110 108 143 139 164 180 125 173 මෙන්න මේ තොරතුරු ටික මේ මොකද්ද මේ තියෙන්නේ ලකුණු 200න් ලකුණු දෙන ප්‍රශ්න පත්‍රයකට ළමයි 10 දෙනෙක් ගත්ත ලකුණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ළමයි 10 දෙනෙක් ගත්ත ලකුණු. හරිද? මේ තොරතුරු ටික වෘත්ත පත්‍ර සටහනක දක්වන්න කියලා කියන්නේ. වෘත්ත පත්‍ර සටහනක දක්වන්න කියලා කියන්නේ. මේකේ දරුවනේ අපි මෙන්න මෙහෙමයි කරන්නේ. අහන්නකො ලියන්න එපා දැන්. ලියන්න එපා අහගෙන ඉන්න. මෙන්න මෙහෙම ලියනවා. මෙතනින් ලියනවා වෘත්තය. මෙතන ලියනවා පත්‍රය. හරි. කොහොමද මේ වෘත්ත පත්‍ර සටහනක මේ තොරතුරු ටික නිරූපණය කරන්නේ? මේකේ දරුවනේ අවසාන ඉලක්කම මේ හැමෝගෙම අවසාන ඉලක්කම
අවසාන ඉලක්කම අපි ගන්නවා අවසාන ඉලක්කම අයිති වෙන්නේ පත්‍රයට. අන්තිම ඉලක්කම හැමෝගෙම අවසාන ඉලක්කම මෙයාගේ 6 මෙයාගේ 7 බිංදුව 8 3 9 4 බිංදුව 5 3. ඔය හැමෝගෙම අන්තිම ඉලක්කම අයිති වෙන්නේ කාටද? පත්‍රයට. අන්තිම ඉලක්කම අයිති වෙන්නේ පත්‍රයට. එතකොට තව ඉලක්කම් කීයක් ඉතුරු වෙනවද? අග ඉලක්කම අතහැරපුවාම තව ඉලක්කම් කීයක් ඉතුරු වේද? දෙකයි. දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙක පුතේ අයිති වෙන්නේ වෘත්තයට. අවසාන ඉලක්කම අයිති වෙනවා පත්‍රයට. ඉතිරි වෙන ඉලක්කම් දෙක අයිති වෙනවා වෘත්තයට. හරි. මේ ළමයි 10 දෙනා ගත්තවලින් අඩුම ලකුණ කීයද කියනවාට? අඩුම ලකුණ 110. අඩුම ලකුණ 110යි. වැඩිම ලකුණ කීයද? 180. 108 නේද? ඇතුලේ 108. 108කුත් තියෙනවානේ මන් දැක්කේ නෑනේ. 108 නේද අඩුම. වැඩිම කීයද? 180. හරි නේද? එහෙනම් දරුවනේ අඩුම ලකුණ හෙව්වා වැඩිම ලකුණ හෙව්වා. මෙයාගේ මට කියන්න වෘත්තය මොකක්ද? පත්‍රය මොකක්ද මෙයාගේ? පත්‍රය කීයද? 8. අග ඉලක්කම පත්‍රය. හරි ලේසි. අග ඉලක්කම පත්‍රය. ඉතුරු වෙන ඉලක්කම් වෘත්තය. වෘත්තය කීයද? 10. 10. මෙයාගේ පත්‍රය කීයද? බිංදුව. වෘත්තය කීයද? 18. අන්න හරි. ඔයාලට තේරුණා. එහෙනම් පුතේ අඩුම එක්කිනාගේ වෘත්තය කීයද? අඩුම එක්කිනාගේ වෘත්තය කීයද? 10. 10. අපි කියනවා 10. අඩුම එක්කිනාගේ වෘත්තය 10යි. වැඩිම එක්කිනාගේ වෘත්තය කීයද? 18. 18. එහෙනම් පුතේ අපි 10 ඉඳලා 18ට යනකල් ලියනවා. 10 11 12 13 14 මට මෙතන ඉඳමදි වෙනවා වෙන තැනකින් ලියනවා ඈ right දෙයියන්නේ වෘත්තය පත්‍රය පොඩිම එක්කිනාගේ වෘත්තය 10යි ලොකුම එක්කිනාගේ වෘත්තය 18 අපි 10 ඉඳලා 18 යනකල් ලියනවා 11 12 13 14 15 16 17 18 හරිද ඔන්න 18ට යනකල් ලියවමු 18ට යනකල් ලියමු ලියලා දැන් දරුවනේ මේ තොරතුරු ටික මේකට ඇතුළු කරන්න හරිම ලේසි. මෙයාගේ වෘත්තය කීයද? මෙයාගේ වෘත්තය කීයද? 13. 13. පත්‍රය කීයද? 6. එහෙනම් මෙයාගේ වෘත්තය 13නේ නේද? එයාගේ පත්‍රය 6. එහෙනම් මෙතනින් ලියනවා 6. වෘත්තය 13 ඉස්සරහින් ලියනවා පත්‍රය 6. තේරුණාද ලියපු විදිය? සම්පේ නේද? එවුනේ. වෘත්තය 15 වෙන සංඛ්‍යාවක් නෑ නේද සර්? හරි. අපි ඒ ඕන් නැති ටික පස්සේ අයින් කරමු. දැනට මෙහෙම ලියමුකෝ ඈ.
හරි. එතකොට මෙයා හරි. 124 කෘන්තය කීයද? 12 එයාගේ පත්‍රය කීයද? 4 4. එහෙනම් මේ කෘන්තය 12. 12 ඉස්සරහින් ලියනවා කවුද? 7. සර් 13 තියෙන ඉලක්කම් දෙකක් තියෙනවා. ඇයිද? 13 තියෙන ඉලක්කම් දෙකක් තියෙනවා. හරි. ඒ ඔක්කොම එනවා ඈ. ඒක ඔක්කොම එනවා. මෙයක් හරි. ඊට පස්සේ 110 කෘන්තය කීයද? 11 පත්‍රය කීයද? බිංදුව එහෙනම් 11 ඉස්සරහින් ලියනවා බිංදුව. එයක් හරි. මෙයාගේ වෘත්තය කීයද? 10. 10. පත්‍රය කීයද? 8 එහෙනම් 10 ඉස්සරහින් ලියනවා 8. මේ ළමයා ලකුණු කීයක් අරගෙනද? මේ ළමයා 108ක් ලකුණු කීයක්ද? 108ක් ඔබට මේ 8 ලියුවට මේ 8 නෙවෙයි මේක කියවන්න ඕනේ මෙයත් එක්ක. මේ 8 නෙවෙයි මෙයත් එක්ක කියවන්න. එතකොට 108. හරි. මේ ළමයා ලකුණු කීයක් අරගෙනද? කෘන්තය 14. එහෙනම් එයාගේ පත්‍රය 3. කෘන්තය 14 පත්‍රය 3. කෘන්තය 13 පත්‍රය 9. කෘන්තය 13 පත්‍රය 9. කෘන්තය 16 පත්‍රය 4. කෘන්තය 18 පත්‍රය බිංදුව. කෘන්තය 12 පත්‍රය 5. කෘන්තය 17 පත්‍රය 3. තේරුණාද පුතේ මම මේක පුරවපු විදිය? තේරුණාද දරුවනේ පුරවපු විදිය? ඔව් සර් හරි. ඔයාලා මේක ලියා ගන්නකෝ. මේ ටික ලියලා මේක ලස්සනට ලියා ගන්නකෝ. ඔක ලියා ගන්නකෝ. හරි ලේසි ඈ. හරි ලේසි. මේවා පුතේ එකලඟ ලියන්න එපා. පොඩි පරතර තියලා ලියන්නේ. ගෑවෙන්න ලියන්න එපා. ක්‍රමාදාන්නේ නෑ. ඉඩස් තියලා ලියන්න. සර් 15ක් ලියනවාද? ඔය තියෙන විදිහටම ලියා ගන්න. ඔය තියෙන විදිහටම ලියා ගන්න. අපි ඉස්කෝලේ වහලා තියෙද්දි පාඩම් ටික කොහොම හරි ඉගෙන ගත්තොත් අපි දිනු. ඔයාලත් දිනු අපිත් දිනු. ඉස්කෝලේ වහලා තියෙද්දි පවා අපි ඉගෙන ගන්න තියෙන ටික පාඩුවක් කර නොගෙන ඉගෙන ගත්තොත් ඔයාලත් දිනු අපිත් දිනු. ඒ හින්දා හොඳට හිතට අරගෙන වැඩ ටික අපි කරගෙන යමු.
හරි නේද පුතේ? right. හරි. එහෙමනම් එහෙමනම් අපි දැන් මේකේ මේ පේලිය ඕනේ නැහැ. මේකට කීයක්වත් ආවේ නැහැ. ඒ හින්දා අපිට පුළුවන් ආය පාරක් වෘත්තපත් සටහනක් ඇඳලා ඒ ඕනේ නැති තොරතුරු අයින් කරන්න. හරි. හරි දරුවනි. දැන් මේක විතරනේ අයින් වෙන්නේ. ඕනනම් අපිට මේ 15 කියන පේලිය අයින් කරලා හදන්න පුළුවන්. හරි. අපි ඒකේ ආය ලියන්න ඕනේ නැහැ එක නේද? ආය මහස් වෙන්න ඕනේ නැහැ. මම ඊළඟ ගානෙදී ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේක යටින් අපි මෙන්න මේක ගත්තොත් මෙන්න මේක ගත්තොත් 14 තියෙනවා අනිත් පැත්තේ 3 තියෙනවා නේ 14 තියෙනවා මේ පැත්තේ අනිත් පැත්තේ 3 තියෙනවා මේකෙන් කියවෙන්නේ 14 ගහලා ඉරක් ගහලා 3 මේකෙන් කියවෙන්නේ මේ කීයද 140 ඔව් ඒ නිසා අපි මේ වෘත්තපත් සටහනට යටින් මෙහෙම ලියනවා 14 ඉරක් ගහලා 3 කියලා යනු 143 වේ 143 වේ පාරට ඉතින් මෙතන නැතුව මෙතන ගන්න උනා පුළුවන් 12 ඉරක් 4 යනු 124 වේ ඒ වගේ යටින් මෙහෙම ලියන්න ඕනේ ඔයාලත් ඕක යටින් ඕක ලියා ගන්නකෝ ඕක යටින් ඕක ලියා ගන්නකෝ දැන් මේකේ දරුවනේ මේකේ අඩුම ලකුණු ගත්ත ළමයාගේ ලකුණු කීයද 108යි 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 මෙතන ළමයි කී දෙනෙක්ගේ ලකුණු තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි වැඩිම ලකුණු කීයද 180 එහෙනම් පුතේ මේ ළමයාගේ ලකුණු නිරූපණය කරන්න ඉතා හොඳ ක්‍රමයක් නේද මේ වෘත්තපත් සටහන ඉතා හොඳ ක්‍රමයක් නේද right හරි ඊළඟට ගන්න පුතේ දෙවෙනි ගාන. අය චූටි වෙලාවක් තියෙන්නේ. දෙවෙනි ගාන කියව ගන්නකෝ. දෙවෙනි ගාන කියව ගන්නකෝ. දෙවෙනි ගාන කියව ගන්න. දෙවෙනි ගාන කියව ගන්නකෝ. එක්තරා පාසලක 8 ශ්‍රේණියේ ළමයි පිරිසක් වාර විභාගයකදී ගණිතයේ සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ. ගණිතයට ගත්ත ලකුණු තමයි ඔය තියෙන්නේ. මට ඕකේ බලපතේ රවුම් කරගන්න අඩුම ලකුණු ගත්ත එක්කිනාගේ ලකුණු රවුම් කරන්න. අඩුම ලකුණ රවුම් කරන්න කියන්න මට කීයද කියලා 7 7ක් ගත්ත ළමයෙක් ඉන්නවද 7ක් ගත්ත කෙනෙකුත් ඉන්නව නේද හරි ඒකේ පුතේ 7 දැන් හැම ලකුණම ඉලක්කම් දෙකෙන් ලියලා තියෙන්නේ එතකොට අපි නිකම්ම 7 ලියන්නේ 0.7 ලියන්නේ 0.7 හරි පුතේ වැඩිම ලකුණක් කියන්නකෝ එහෙනම් වැඩිම ලකුණ කීයද 88 88
මට කියන්න පුතේ මේකේ මේකේ පත්‍රයේ කවුද? මේකේ පත්‍රයේ කවුද? හත පත්‍රයේ රුන්තේ කවුද? බිංදුව බිංදුව. මෙයාගේ පත්‍රයේ කවුද? 8 රුන්තේ කවුද? 8. එහෙනම් මේ අග ඉලක්කම පත්‍රය ඉතිරි වෙන ඉලක්කම් රුන්තය. එහෙනම් මට කියන්න අපි රුන්තයට කීයේ ඉඳන් හා කීය වෙනකන් ගන්න ඕනේද? රුන්තයට කීය සිට කීය දක්වා ගන්න ඕනේද? බිංදුවෙන් ඉඳන් 8 වෙනකම් කීයේ ඉඳන්ද? අඩු මේක බිංදුව. වැඩි මේක 8 නේද? නේද? එහෙනම් දරුවනේ අපි රුන්තයට ගන්නවා බිංදුවේ ඉඳලා 8ට යනකම්. බිංදුව 1 2 3 4 5 බිංදුව 1 2 3 4 5 6 7 8ට යනකම් ගත්ත බිංදුවේ ඉඳලා මට කියන්න මේක තේරුණාද කියලා මෙතෙක් කතන්දරේ තේරුණාද කියන්න මෙතෙක් කතාව තේරුණාද ඔව් සර් හා අඩුම රුන්තේ බිංදුව වැඩි මේ කාට එහෙනම් බිංදුවේ ඉඳලා 8ට ගත්තා දැන් පුතේ දැන් මේ ලකුණු තියනවානේ 41 57 25 73 මොකද කියනවනේ නේද ඔයාලා මේවා එක එක පැන්සලෙන් කපා මේකට ඇතුල් කරන්න 41 කොතෙන්ද වැටෙන්න ඕනේ 41 මං කැපුවා කොතෙන්ද වැටෙන්න ඕනේ කියන්න රුන්තේ ආගේ 4 තැනට 41 ගත්තොත් රුන්තය 4නේ එහෙනම් ඉස්සරහින් ලියනවා 1 පත්‍රය 1 57 කැපුවා එයාගේ රුන්තේ කීයද 5 5 ඉස්සරහින් ලියන්නේ කීයද 7 තේරුණාද පුතේ දැන් මට පසඟිගේ කටහඬ ඇහෙනවා සෙනදිගේ කටහඬ ඇහෙනවා අනිත් කට්ටියන්ගේ කටහඬ තේරෙනවද දැහැමි පුතේ දැහැමි හරි මට කියන්න බලන්න 25 කැපුවා 25 මට කියන්න දැහැමි කවුරු ඉස්සරහින්ද පාලියා සර් ඔව් 41 කියලා ඉලක්කම මගේ ටියුට් එකේ නෑනේ 43නේ 43 පුතේ මට වැරදිලා එහෙනම් 4 ඉස්සරහින් 3 හරි 25 කවුරු ඉස්සරහටද දාන්නේ අපි 25 කියමු දේ හරි ලේසියිනේ 25 රුන්තේ කීයද 25 රුන්තේ කීයද 2 එහෙනම් 2 ඉස්සරහින් ලියන්න ඕනේ කවුද 2 ඉස්සරහින් ලියනවා කවුද
පහ. ඊළඟට 73. 73 මට කියන්නකෝ බලන්න. දැහැමි 73 අපි කොහොමද ලියන්නේ? 7 ඉස්සරහින් ඔව් 7 ඉස්සරහින් කීයද ලියන්නේ? 3 3. අන්න හරි. ඊට පස්සේ 0.7 18 32 20 43 31 ඊළඟට මට කියන්න පුතේ 23 හරි 7 මට කියන්න දසිත් කියන්න 7 කොහොමද කවුරු ඉස්සරහින් ලියන්නේ දසිත් බිඳුව ඉස්සරහින් බිඳුව ඉස්සරහින් කීයද ලියන්නේ දසිත් බිඳුව ඉස්සරහින් කීයද දරුවෝ 7 නේද 7 හරි මට කියන්න කාසින්දු කියන්න 18 කොහොමද ඇතුල් කරන්නේ කාසින්දු ඉක්මනට උත්තර දෙන්නේ නැහැ පොඩි වෙලාවක් තියෙන්නේ කාසින්දු මාල්කි කියන්න පුතේ මාල්කි 18 කොහොමද ඇතුල් කරන්නේ 18 1 ඉස්සරහින් 8 දානවා අන්න හරි බලන්න පාන් එහෙම කියනවා නම් කොච්චර හොඳද very good ඊළඟට මට කියන්න නිමාන්ති කියන්න 32 කොහොමද ඇතුල් කරන්නේ 2 32 එයා 20ද කොයිද කිව්වේ නේද දෙක ඉස්සරහින් බිංදුව දානවා කියලා නිමාන්ති මං අහන්නේ පුතේ 32 නිමාන්ති 32 අහන්නේ දරුවෝ 3 ඉස්සරහින් 2 දානවා අන්න හරි 3 ඉස්සරහින් 2 දානවා ඊළඟට 20 කියන්න මට පසාන 20 කොහමද 2 ඉස්සරහින් බිඳුව දෙක ඉස්සරහින් බිඳුව ඔන්න පුතේ ඉඩ තියන්න ඕනේ මේ වගේ ඉඩ තියන්න ඕනේ ගෑවෙන්න ලියන්නේ නැහැ right පසඟි 43 4 ඉස්සරහින් 3 4 ඉස්සරහින් 3 මේවා පුතේ එක කෙලින් එන්න ඕනේ ඊළඟට සදිනිට කියන්න පුළුවන්ද දන්නේ නැහැ නේ 31 කොහොමද සදිනි 3 ඉස්සරහින් 1 දානවා 3 ඉස්සරහින් 1 දානවා මෙයා පුතේ එක කෙලින්නේ ඊළඟට 64 88 69 49 තරුසි කියන්න පුළුවන්ද 64 කොහොමද ඇතුල් කරන්නේ තරුසි 6 ඉස්සරහින් 4 6 ඉස්සරහින් 4 හරි තිසුමි 88 කොහොමද ඇතුල් කරන්නේ 8 ඉස්සරහින් 8 8 ඉස්සරහින් 8 ඊළඟට පුතේ කවුද ජයරත්න මට කියන්න 69 කොහොමද පුතේ 69 හරි 69 කොහොමද දරුවනේ 6 ඉස්සරහින් 9 නේද 6 ඉස්සරහින් 9 දැන් මට ඔයාලට තේරුණාද වෘත්තපත්‍ය සටහන අඳින විදිහ
ඔව් සර්. එහෙනම් දරුවනි මේ ගාන මේ දෙවෙනි ගාන ඔයාලා ගෙදරදී හදනවද? ඔයාලා ගෙදරදී හදන්න මේ ගාන විතරක් හදන්න ඈ. අහදලා ඉවරයි නේද? මේ ගාන විතරක් හදන්න මේක පුතේ තව ටිකක් මට තියෙනවා කියලා දෙන්න. මේක ඇඳලා මේවා හදන්න ඕනේ පිළිවෙලට නෑනේ. මේක දිහා බලලා තව එකක් අඳින්න තියෙනවා. එන්න මේක විතරක් කරන්න ඔයාලා. හරි නේද? හදලා ඉවරයි. තරුසිත් හදලා ඉවරයි. ඔය ගාන විතරක් හදන්න. එතකොට ආයේ ඔයාලට පේපර් එකක් දීලා තියෙනවා නේද පුතේ? පේපර් එකක්. ඒ පේපර් එකේ කෙටි ප්‍රශ්න ටික විතරක් හදන්න. තේරුණාද? සර් පේපර් එකම එකනේ තියෙන්නේ. දරුවෝ සර් පේපරේ අලුත් ටියුට් එකත් එක්කද තියෙන්නේ? නෑ පුතේ. දැන් ටියුට් එක දෙන්න ඕනේ නෑ. මේ දීලා තියෙන ටියුට් එකේ පාඩම් ටික ඔක්කොම තියෙනවා. එතකොට අපි ආයේ ටියුට් දෙන්නේ නෑ. මින් ඉස්සරහට දෙන්නේ පේපර් විතරයි. ඒ නිසා මේ පේපර් එකේ කෙටි ප්‍රශ්න ටික විතරක් හදලා තියාගන්න ලබන සතියේ. හරි නේද? පසංගි මොකද්ද කිව්වේ මට තේරුන්නේ සර් මමත් හැදුවා කියලා දැම්මේ. නැහැ. හැදුවද? right. හරි පුතේ හරි. අපි ඒක ඊළඟ දවසේ අපි ඒකත් සාකච්ඡා කරමු. ඒ පිටි ප්‍රශ්න ටිකයි මේ පාඩමේ ඉතුරු ටිකයි අපි සාකච්ඡා කරමු. ඔයාලට දැන් මං කිව්ව දේ තේරුණා නේද? ඔයාලා මේ ටියුට් එකේ හදන්න ඕනේ දෙවෙනි ගාන විතරයි. ඊට පස්සේ පේපර් එකේ හදන්න ඕනේ කෙටි ප්‍රශ්න ටිකයි. ඒ හින්දා මං මහා ලොකු වැඩ ගොඩක් දෙන්නේ නැහැ. ඒ දෙන වැඩ ටික හොඳටම ප්‍රමාණවත්. ඒ දෙන වැඩ ටික හොඳට කරන්න. අර දානවා මේ සැරේ ප්‍රතිඵල ආපු ළමයිගේ මං ගොඩාක් ළමයි මරවලා ගත්ත ප්‍රතිඵලයක් නෙවෙයි. පොඩි වැඩ ප්‍රමාණයක් සතියට දෙන්නේ. ඒ වැඩ ටික හොඳට කරන්න. එතකොට අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හරි නේද? එමනම් දරුවනේ අද ඉතින් කාලය හරි. තව තියෙන්නේ ඉවරයි වගේ තමයි නේද? එහෙනම් ඉතින් මට පටන් ගන්නකොට කියන්න බැරි වුණා මේ කම්පියුටරේ පොඩි ට්‍රබල් එකක් ඇවිල්ලා. ඉතින් අද දවස ඔයාලගේ දවස සියලු දෙනාටම සුබ ළමා දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. හරි.